9වෙනි රචනා ප්‍රශ්නයට ගියොත් එතකොට අපි ඉස්සෙල්ලා යමු ව්‍යුහගත කොටස ගැන සාකච්ඡා කරන්න. ව්‍යුහගත කොටසේ පළවෙනි ප්‍රශ්නය සුපුරුදු පරිදි යාන්ත්‍ර විද්‍යාවට නැඹුරු ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. ඒතකොට ඒකෙදි කියනවා පහත එක රූපයේ පරිදි සවිදි ෂඩාශ්‍රාකාරව සකසා ඇති වාණේ කුට්ටියක එහි කේන්ද්‍රයේ වටා අවස්ථිති ගූර්ණය සෙවීමට ඔබට පවරා ඇත. එතකොට ෂඩාශ්‍රාකාර කුට්ටියක අවස්ථිති ගූර්ණය සඳහා අපි හරියටම නිශ්චිත ප්‍රකාශනයක් දන්නේ නැහැ. එතකොට ඒකේ අවස්ථිති ගූර්ණය හොයන්න ඕන කියලායි කියන්නේ. පරීක්ෂණාත්මකව. ද්‍රව්‍ය ලෙස වාණයේ සිලින්ඩරයක් දෙක රූපේ පෙන්නලා තියෙනවා සහ ආධාරකයක් තුන රූපේ පෙන්නලා තියෙනවා සහ අවශ්‍ය තරම් සැහැල්ලු තන්තුවා ස්කන්ධද දන්නා භාරයක්ද සපයා ඇත. එතකොට ඔය කියන අවස්ථා ටිකට අදාළ ද්‍රව්‍ය ටික තමයි අපිට එතකොට ඔය දීලා තියෙන්නේ. හරි. පළවෙනි කොටස කියමු. ස්කන්ධයේ සිම්පල් m හා අරේ සිම්පල් r වන සිලින්ඩරයක අවස්ථිති ගූර්ණය I නෝට් ලියන්න පුළුවන්ලු භාගයක් mr වර්ගය. සමීකරණය මගින් ලබා දෙයි නම් සිලින්ඩරයක අවස්ථිති ගූර්ණය ගණනය කිරීම සඳහා අවශ්‍ය මිනුම් හා ඒවා ලබා ගැනීමට පරීක්ෂණාගාරයේදී භාවිත කරන මිනුම් උපකරණ දෙකක්. එතකොට අවස්ථිති ගූර්ණය සිලින්ඩරයක ලියන්න පුළුවන් කියලා කියනවා I නෝට් සමාන වෙනවා භාගයක් mr වර්ගයට කියලා තමයි කියන්නේ. එහෙනම් අපිට අවශ්‍ය වෙනවා සිලින්ඩරයේ ස්කන්ධය සහ සිලින්ඩරයේ හරස්කඩ ආරය. එතකොට අපි එතන අපෙන් අහන්නේ මිනුම් මනින දේවල් නේද? එහෙනම් ගැළපෙන විදිහට ලියවෙන්න ඕන. එකක් තමයි එහෙනම් මිනුම සිලින්ඩරයේ ස්කන්ධය. එතන හොඳම උපකරණය මොකද්ද? නිකන් තුලාවක් කියලා ලියන්න එපා. හොඳම මිනුම් උපකරණය තමයි ඉලෙක්ට්‍රොනික තුලාව. ඉලෙක්ට්‍රොනික තුලාව. හරි. ඊට පස්සේ දෙවෙනි මිනුම අපි එකපාරම හරස්කඩ අරය කියලා ලිව්වොත් හරිද? නෑ වැරදි. අරය මනින්න බෑ. මිනුම වෙන්නේ මොකද්ද? හරස්කඩ විස්කම්භය. හරි මිනුම හරස්කඩ විස්කම්භය. එහෙනම් උපකරණය මොකක් වෙයිද? ඔක සිලින්ඩරයන්නේ. එතකොට සිලින්ඩරයක් නම් අපිට ඒක මනින්න භාවිතා කරන්න පුළුවන් වර්නියර් කැලිපරය. එතකොට එතන නිවැරදි උපකරණය වෙන්න ඕනේ වර්නියර් කැලිපරය. මේ B කොටසට ගියොත් දෙක රූපයේ සිලින්ඩරයේහි අක්ෂය වටා සුමටව භ්‍රමණය වී හැකි පරිදි ආධාරකයකට සම්බන්ධ කරනවලු. එතකොට මේ වගේ අර තුන්වෙනි රූපේ පෙන්නලා තිබිච්ච ආධාරකයට මේ සිලින්ඩරය හයි කරලා ඒ අක්ෂය ඔස්සේම අර අවස්ථිති ගූර්ණය හොයන්න ඕන ෂඩාශ්‍රාකාර කොටසත් හයි කරලා තියනවා කියලා කියන්නේ. හරිද? එතකොට කියනවා ඔය අවස්ථාවේ ඔටි කොහොම තියලා මේ තන්තුවක් සිලින්ඩරයේ වටේ ඔතලා ඒකේ කැපිටල් M ස්කන්ධයක් එල්ලලා තියෙනවා. සම්බන්ධ කරලා තියෙනවා. එතකොට පටන් ගන්නකොට මේ පොළොව මට්ටමේ ඉඳන් සිම්පල් H උසකින් තමයි කැපිටල් M ස්කන්ධය තියෙන්නේ. තොර රෝම ඉලක්කම් 1ට ගියොත් ඒකේ කියනවා සිලින්ඩරයට සම්බන්ධ භාරය රූපයේ පරිදි කැපිටල් H උසක සිට නිශ්චලතාවයෙන් නිදහස් කළේ නම්. එහෙනම් මෙන්න මෙතනදී නිශ්චලතාවයෙන් තමයි මුදා හරිනවා කියලා කියන්නේ. තොර නිශ්චලතාවයෙන් නිදහස් කළේ නම් භාරය බිම ඒ කියන්නේ මෙන්න මේ x වල වැඩිවීමට ගතවන කාලය සිම්පල් t විරාම ගටිකාවකින් මැනගන්නේ නම් කැපිටල් M ස්කන්ධයේ උත්තරණ තොරණය සඳහා ප්‍රකාශනය. කැපිටල් H සහ සිම්පල් T ඇසුරෙන් ලියන්නලු. හරි එතකොට මේක මෙතන ඉඳන් මේ දක්වා පහළට වැටෙන්න ගත වෙච්ච කාලය අපිට සිම්පල් T කියලා දීලා තියෙනවා. හරි. එහෙනම් අපිට යන්න පුළුවන් චලිත සමීකරණයකට. අපෙන් අහන්නේ මේක පහළට යන උත්තරණ තොරණය. උත්තරණ කියලා කියන්නේ රේඛීය තොරණයනේ. දැන් මේක ගුරුත්වජ තොරණය යටතේද වැටෙන්නේ? නැහැ. ගුරුත්වජ තොරණයක් යටතේ වැටෙන්නේ නැහැ. මොකද මේ තන්තුවකින් ගැට ගහලා මේ යම් බලයක් යටතේ තමයි පහළට යන්නේ. නිදහසේ වැටීමක් නෙමෙයි. එහෙනම් අපි දාමු පහළට චලිත සමීකරණයක්. අපි ඕකේ අවසාන ප්‍රවේගය දන්නේ නැහැ. ඒකෙන් හින්දා S සමානයි ut ධන භාගයක් at වර්ගයට යමු. ut ධන භාගයක් at වර්ගය. හරි ඒකට ආදේශ කරොත් එතන එතකොට විස්ථාපනය කියන්නේ මේ සිම්පල් h. එහෙනම් එතන සිම්පල් h කියලා එනවා. ආරම්භයේදී නිසලතාවයෙන් මුදා හරින හින්දා ආරම්භක ප්‍රවේගයක් නැහැ. එහෙනම් මේ පදයෙන් වැඩක් නැහැ. මේ ටික ලිව්වොත් එතන ලියන්න පුළුවන් භාගයක්. අපිට ඕනේ තොරණේ. ඒක සිම්පල් a කාලේ t වර්ගයක්. ඔහොම ලියන්න පුළුවන්. එතකොට අපෙන් අහන්නේ උත්තරණ තොරණය සඳහා ප්‍රකාශනය. එහෙනම් තොරණේ ලියන්න පුළුවන් මේ දෙකෙන් ගුණ වෙනවා t වර්ගයෙන් බෙදෙනවා. එහෙනම් එතන තොරණය සමාන වෙනවා
2යි සිම්පල් h බෙදීම t වර්ගයක්. හරි ඔන්න රේඛීය ත්වරණය. ඔහොම ගන්න පුළුවන්. ඊපස්සේ රෝම ඉලක්කම් 2. එල්ලා ඇති මෙම කැපිටල් M ස්කන්ධය පහළට ගමන් කරන විට තන්තුවේ ආතතිය සඳහා ප්‍රකාශනයක් කැපිටල් M, කැපිටල් H, සිම්පල් T සහ ගුරුත්වජ ත්වරණය සිම්පල් G අසුරෙන් ලියන්නලු. හරි දැන් එහෙනම් අපි මේකේ ත්වරණය දන්නවා. පහළට යන ත්වරණය සඳහා ප්‍රකාශනයක් අපි මෙතන අරන් තියෙනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් මේ තන්තුවේ ආතතිය තමයි අපෙන් අහන්නේ. ඒතර මෙතන තන්තුවේ ආතතිය කැපිටල් T කියලා හිතුවොත් මෙතනත් ඒ ආතතියම තමයි තියෙන්නේ. මොකද සැහැල්ලු තන්තු එතකොට ඒකේ ආතතිය හැමතැනකම සමානයි. එතකොට මෙයාගේ බර තියෙනවා පහළට කැපිටල් mg. එහෙනම් මට නිකන් F සමානයි ma වලට යන්න පුළුවන් නේද? එහෙනම් රෝම ඉලක්කම් දෙකට අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. ඔය කැපිටල් M ට චලිත වන දිශාවට දාමු F සමානයි ma. හරි එහෙනම් කැපිටල් M මත තියෙන සියලුම බල ආදේශ කරන්න ඕන. එහෙනම් එයාගේ බර තියෙනවා පහළට. එහෙනම් ඒක ධන mg. ඊට පස්සේ තන්තුවේ ආතතිය තියෙනවා ඉහළට. එහෙනම් ඒක ලියන්න පුළුවන් ඍණ t. මොකද චලිත වන දිශාවට නෙමෙයි විරුද්ධ පැත්තට තියෙන බලය. හරිද? සමානයි වස්තුවේ ස්කන්ධයේ කැපිටල් M. ත්වරණය මෙතන තියෙනවා 2h බෙදීම t වර්ගයක් කියලා. එහෙනම් ඍණ t මේ පැත්තට දාලා මේ පදේ මේ පැත්තට ගියමු. එතකොට අන්න කැපිටල් T තන්තුවේ ආතතිය ගන්න පුළුවන්. කැපිටල් mg ඍණ 2mh. මෙතන 2mh නේ බෙදීම t වර්ගය. හරි ඔන්න තන්තුවේ ආතතිය සඳහා ප්‍රකාශනය අපිට ඔය විදිහට ගන්න පුළුවන් දීලා තියෙන සංකේතවලින්. හරි ඊට පස්සේ රෝම ඉලක්කම් 3ට ගියොත් ෂඩශ්‍රයේ අවස්ථිති ගූර්ණයේ කැපිටල් I ලෙස ගනිමින් සිලින්ඩරයේ ස්කන්ධයේ සිම්පල් M, සිලින්ඩරයේ අරයේ සිම්පල් R, කැපිටල් H සහ සිම්පල් T ඇසුරෙන් තන්තුවේ ආතතිය සඳහා ප්‍රකාශනයක් ලියන්න. දැන් ආපහු පාරක් තන්තුවේ ආතතිය. දැන් එතකොට මේ සිලින්ඩරය සහ මෙන්න මේ කට්ටියන්ගේ ಗುಣ ගැන කියනවා. එහෙනම් අපිට එතන යන්න පුළුවන් මෙන්න මේ කියන කොටසට අපිට ලියන්න පුළුවන් ටව් සමානයි I ඇල්ෆා. ඒකෙන් අපිට පුළුවන් ඔය රෝම ඉලක්කම් 3 කොටසට අදාළ පිළිතුරට යන්න. දැන් එතකොට හිතලා බලන්න මෙහෙම. මේ තන්තුවේ ආතතිය මගින් නේද මේ සිලින්ඩරය මත ව්‍යාවර්තයක් ඇති කරන්නේ. නිකන් පැත්තෙන් බැලුවොත් පේන්නේ මේ වගේ සිලින්ඩරයක්. මේක නෑ කියලා හිතමු. එතකොට මේකනේ මේ තන්තුව ඔතලා තියෙන්නේ. එතකොට මෙන්න මෙහෙම තමයි තන්තුව තියෙන්නේ. T ආතතිය. එතකොට මෙන්න මේ අක්ෂය වටා තමයි කැරකෙන්නේ. එතකොට මේක තමයි අරය. එතකොට ඒ කැරකෙන කෝණික ත්වරණය අපි ඇල්ෆා කියලා හිතමු. ඇල්ෆා. එතකොට අපිට ලියන්න පුළුවන් මෙයාගේ රේඛීය ත්වරණය සිම්පල් A කියලා අපි දන්නවා නම් මේක පුරාවට මේ ත්වරණයනේ තියෙන්නේ. එහෙනම් මෙතන අර ස්පර්ශීය ත්වරණයත් ඔය කියන සිම්පල් Aම වෙන්න ඕන. මෙන්න මෙතන තියෙන ස්පර්ශීය ත්වරණය සිම්පල් A. අන්න එහෙනම් මට ලියන්න පුළුවන් A සමානයි R ඇල්ෆා කියලා. A සමානයි R ඇල්ෆා. සම්බන්ධතාවය භාවිතා කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. දැන් එහෙනම් මේකට ආදේශ කරොත් මේ සිලින්ඩරය සහ මේ ෂඩශ්‍රය කියන දෙන්නම සඳහා ටව් සමානයි I ඇල්ෆා. ටව් කියන්නේ ව්‍යාවර්තය. ව්‍යාවර්තය ලියන්න පුළුවන් මෙන්න තන්තුවේ ආතතිය මගින් ඇති කරන්නේ මේ දුර සිම්පල් R. එහෙනම් එතන T R කියලා ලියන්න පුළුවන්. ඔන්න ව්‍යාවර්තය. එච්චරයි. සමානයි අවස්ථිති ගූර්ණය. එතකොට ෂඩශ්‍රයේ අවස්ථිති ගූර්ණය කැපිටල් I කියලා ගන්න කියනවා. එතකොට අපිට සිලින්ඩරයක අවස්ථිති ගූර්ණය කලින් දීලා තිබ්බා. භාගයක් mr වර්ගයෙන් ලියන්න පුළුවන් කියලා. ඒක කෙලිම මෙතන පාවිච්චි කරන්න පුළුවන්. භාගයක් mr වර්ගය. දෙන්නම එකම අක්ෂයේ තියෙන හින්දා අපිට කෙලින්ම එකතුව ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. වැඩි කිරීම ඇල්ෆා වෙනුවට මෙතනින් ලියන්න පුළුවන් a බෙදීම r කියලා. ඇල්ෆා කියන්නේ a බෙදීම r. හරි. එහෙනම් මේ r මේ පැත්තට දාමු. එහෙනම් අන්න t ආතතිය ලියන්න පුළුවන්. මෙතන තියෙනවා කැපිටල් I ධන භාගයක් mr වර්ගය. ත්වරණය වෙනුවට අපිට මෙන්න මේකෙන් ආදේශ කරන්න පුළුවන්. ඒ කියන්නේ 2h බෙදීම t වර්ගයක්. මෙතන r එකක් තියෙනවනේ. මේ ආරුත් එහා පැත්තට යද්දි
එතන එහෙනම් දැන් r වර්ගයක් වෙනවා. හරි ඔන්න තන්තුවේ ආතතිය ඔය ක්‍රමයටත් අපිට ගන්න පුළුවන්. රෝමි ඉලක්කම් 4ට ගියොත් කියන්නේ ඉහත ඔබ ලබාගත් ප්‍රකාශන ඇසුරෙන් ෂඩාශ්‍රයේ අවස්ථිති ගූර්ණය කැපිටල් I සඳහා ප්‍රකාශනයක් ඔය දීලා තියෙන සංකේත වලින් ව්‍යුත්පන්න කරන්න කියලා කියනවා. ඉතින් අපි මේ ආතතිය සඳහා සම්බන්ධතා දෙකක් අරන් තියෙනවා. එහෙනම් මෙන්න මේ පැති දෙක අපිට සමාන කරන්න පුළුවන් නේද? එහෙනම් අන්න ලියන්න පුළුවන් කැපිටල් mg ඍණ මෙතන තියෙනවා 2mh බෙදීම t වර්ගයක් සමාන වෙන්න මෙන්න මේ කියන පදයට. හරි ඒක ලියන්න පුළුවන් කැපිටල් I ධන භාගයක් mr වර්ගය ඊට පස්සේ 2h බෙදීම t වර්ගය r වර්ගය. හරි ඔන්න රෝමි ඉලක්කම් 4 සඳහා අපිට සම්බන්ධතාවයක් ඔහොම ගන්න පුළුවන්. දැන් එහෙනම් ඒකෙන් ෂඩාශ්‍රයේ අවස්ථිති ගූර්ණය I යුක්ත කරන්න තියෙන්නේ. එහෙනම් හැම පදයක් ඒ කියන්නේ මෙන්න මේ t වර්ගය r වර්ගයෙන් මේ පැත්ත ಗುಣ කරමු 2h වලින් බෙදමු. හරි එතකොට මේක ಗುಣ වෙද්දී එතන එතකොට mg t වර්ගය r වර්ගය කියලා එනවා. බෙදීම 2h කියලා එනවා. ඍණ මෙතන එතකොට 2h ගෙන් බෙදෙද්දී 2ට 2 කැපෙනවා h වලට h කැපෙනවා m විතරක් තියෙනවා. මේ t වර්ගය r වර්ගය ගිහිලා ಗುಣ වෙනවා. ඒ t වර්ගයට මේ t වර්ගයකුත් කැපෙනවා. එතන එතකොට r වර්ගයක් විතරයි එන්නේ. කියන්නේ කැපිටල් M r වර්ගය කියලා එනවා. හරි. සමානයි මේ පැත්තේ කැපිටල් I ධන භාගයක් mr වර්ගයක් කියලා එනවා. එහෙනම් මේක මේ පැත්තට ගමු. එහෙනම් අන්න අපිට අවස්ථිති ගූර්ණයේ කැපිටල් I ගන්න පුළුවන් mg t වර්ගය r වර්ගය බෙදීම 2h ඍණ mr වර්ගයක් තියෙනවා. මේකත් මේ පැත්තට එද්දී ඍණ භාගයක් mr වර්ගය කියලා එනවා. හරි ඔන්න අවස්ථිති ගූර්ණය සඳහා ප්‍රකාශනයක් අපිට කොහොම ලබා ගන්න පුළුවන්. එතනි කොටසට ගියොත් අපිට දත්ත දීලා තියෙනවා කෙලිම ෂඩාශ්‍රයේ අවස්ථිති ගූර්ණය I ගණනය කරන්න කියලා කියන්නේ. එහෙනම් මේ අපි හොයාගත්ත ප්‍රකාශනයට ආදේශ කරමු. එහෙනම් අවස්ථිති ගූර්ණය ගන්න පුළුවන්. එතන කැපිටල් M ස්කන්ධය දීලා තියෙනවා කිලෝග්‍රෑම් 5ක්. එහෙනම් එතන 5 වැඩි කිරීම g කියන්නේ 10ක්. ඊට පස්සේ කාලය අර වස්තුව පහළ වැටෙන්න ගත වන කාලය විරාම ගටිකාවෙම ඉන්නේ. ඒක තප්පර 2ක්ලු. එහෙනම් මෙතන 2 වර්ගයක් කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ සිලින්ඩරේ අරය දීලා තියෙනවා. ඒක සෙන්ටිමීටර් 10ක්. එහෙනම් එතන ඒක ලියන්න පුළුවන් මීටර් කරලා 0.1 වර්ගයක් කියලා. බෙදීම 2 වැඩි කිරීම සිම්පල් h. ඒ කියන්නේ මෙන්න මේ වැටෙන උස. ඒක එතකොට අපිට දීලා තියෙනවා. උතන ඒක කැපිටල් H විදිහට තමයි දීලා තියෙන්නේ. එතකොට කැපිටල් H කියන එක එතකොට අපි සංකේතයේ සිම්පල් H අරන් තිබ්බේ. එතන ඒක කැපිටල් H කරගන්න අර රූපේ මොකද එතන රූපේ කැපිටල් H කියලා තිබ්බේ. අපි ඒක 2 මීටර කියලා ගමු. එතකොට එතන 2ක්. ඔහොම ගන්න පුළුවන්. දැන් එහෙනම් ඊට පස්සේ ඍණ ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5ක් අරය 0.1ක්. එතකොට එතන 0.1 වර්ගයක් කියලා අපහු ලියවෙනවා මේ පදය. ඊට පස්සේ ඍණ භාගයක් ස්කන්ධයේ සිම්පල් M. එතකොට සිම්පල් M ස්කන්ධය ඒ කියන්නේ සිලින්ඩරේ ස්කන්ධය නේද? ඒක කිලෝග්‍රෑම් 8ක් කියලා දීලා තියෙනවා. එහෙනම් එතන 8 වැඩි කිරීම 0.1 වර්ගයක් කියලා ලියවෙනවා. හරි ඔන්න සමස්ත ආදේශ කිරීම. එහෙනම් අවස්ථිති ගූර්ණය සමානයි මෙතන 2 වර්ගයේ 4ට මේ 4 කැපිලා යනවා. මෙතන 0.01ක්. එතකොට ඒක 10න් ගුණ වෙද්දි 0.1ක් වෙනවා. ඒක 5න් ගුණ වුණොත් 0.5ක් වෙනවා. ඍණ මෙතන සුළු වෙනකොට 0.1 වර්ගය කියන්නේ 0.01ක්. ඒක 5න් ගුණ වුණොත් 0.05ක්. ඍණ මෙතන ඒ වගේම 0.1 වර්ගයේ 0.01ක්. මෙතන 2ට 1යි 8ට 4යි කියලා කැපෙනවා. ඒතොර එතන 0.04ක් වෙනවා. හරි එහෙනම් අන්න අපිට අවස්ථිති ගූර්ණය ගන්න පුළුවන්. 0.5 බිඳුවෙන් 0.09ක් අඩු වෙන්න ඕන. මෙතන 9ක්නේ. එහෙනම් උත්තරේ 0.41ක් කියලා එනවා. කිලෝග්‍රෑම් වර්ග මීටර SI එකකේ. ඔන්න ෂඩාශ්‍රයේ අවස්ථිති ගූර්ණය. හරි එතකොට 6 වෙනි කොටස කියන්නේ ෂඩාශ්‍රයේ අවස්ථිති ගූර්ණය සඳහා ලැබුණු වගේ නිර්වද්‍යතාවය කැපිටල් M ගේ තොරණය මත රඳා පවතිනවලු. ඒකින්ද තොරණය නිවැරදිව මැන ගන්න නම්, ඒ කියන්නේ අගයක් ගන්න නම් මැන ගන්න බෑ. අපි ඒක ගණනය කරලානේ ගන්නෙ.
එතකොට මතකද ත්වරණය සඳහා ප්‍රකාශනයේ තිබ්බේ කොහොමද? A සමානයි 2h බෙදීම t වර්ගය කියලා. කොහොම තිබ්බේ? එතකොට ඔයාලා දන්නවා මේ වර්ග පදයක් තියෙනවා නම් මෙන්න මේකෙන් ලොකු දෝෂේ බලපෑමක් හේතු වෙනවා. ඔය ත්වරණයට. එහෙනම් හැකිතරම් ඔය කාල මිනුම පුළුවන් තරම් නිර්වද්‍ය කරගන්න ඕනේ. හරි අපිට ඒක කරන්න වල උපක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ උස මේ වැටෙන උස හැකිතරම් වැඩි අගයක තියාගන්න ඕනේ. එතකොට අන්න ලොකු කාලයක් ගත වෙනවා ඔය වස්තුවට පහළට එන්න. ඔන්න පළවෙනි උපක්‍රමය. දෙවෙනි උපක්‍රමය තමයි කාලයේ මනින විරාම ගටිකාවේ කුඩාම මිනුම හැකිතරම් කුඩා අගයක තියෙන විදිහට අපි මේ උපකරණය තෝරගන්න ඕනේ. එහෙනම් කුඩාම මිනුම හැකිතරම් කුඩා අගයක පවතින විරාම ගටිකාවක් භාවිත කිරීම. හරි ඔන්න උපක්‍රම දෙක. හරි දෙවෙනි ප්‍රශ්නේ එතකොට කියන්නේ සමපාද වීදුරු ප්‍රිස්මයක් භාවිතා කර වීදුරුහි අවදි කෝණය C සහ ප්‍රිස්මයේ තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය Ng සෙවීම සඳහා ශිෂ්‍යයෙකු විසින් නටවන ලද පරීක්ෂණාත්මක සැකසුමක රූප සටහනක් මේ වගේ අපිට පෙන්වලා දීලා තියෙනවා. එතකොට මේ පරීක්ෂණය සඳහා මීටර් භාගයේ කෝදුවක් ඊට පස්සේ පැන්සලක් සපයලා තියෙනවා කියලා කියනවා. එතකොට සිම්පල් ලේ කොටස කියන්නේ මෙම පරීක්ෂණයේ නිර්මාණයට සහ ගණනයට අවශ්‍ය වන අයිතම දෙකක්. එකක් මේ ප්‍රිස්මේ අපි තියන්නේ සුදු කඩදාසියක් මත තියලා තමයි ඔය නිර්මාණය කරගන්නේ. එහෙනම් සුදු කඩදාසියක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ දෙවෙනි එක මේ කෝණය මැනගන්න අවශ්‍ය වෙනවා. එහෙනම් අපිට කෝණමානයකුත් අවශ්‍යයි. එහෙනම් එකක් සුදු කඩදාසියක් අය කෝණමානයක්. ඊට පස්සේ B O අල්පෙනෙත්ත AC පෘෂ්ඨයට ස්පර්ශව සිටුවා තැබීමට හේතුව. මෙන්න මේ අල්පෙනෙත්ත මෙන්න මේ පෘෂ්ඨය මතම හිටවලා තියන්න හේතුව එතකොට අපිට මෙතනින් මේ නිකුත් වන ආලෝක කිරණය මේ පෘෂ්ඨයෙන් වර්ධනය වෙනවා කියලා නොසලකා හරින්න පුළුවන්. වර්ධනය වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. එහෙනම් ඒකට හේතුව වෙන්නේ O හි සිට නිකුත් වන ආලෝක කිරණ මේ AC පෘෂ්ඨය මතින් සිදුවන වර්ධනය නොසලකා හැරීම සඳහා. ඊට පස්සේ C කොටස. ශිෂ්‍යයා O අල්පෙනෙත්ත නිරීක්ෂණය කරන ආකාර දෙකක් පහත දැක්වේ කියලා කියනවා. හරි ඒ කියන්නේ මෙන්න මේ O අල්පෙනෙත්ත බලන විදිහ. පළවෙනි කොටස. ඇස BY අතර තබා ඇති විට ඒ කියන්නේ BY. මෙන්න මේ ප්‍රදේශයේ තියලා තියෙනකොට ප්‍රතිබිම්බය උහුට පැහැදිලිව පෙනේද කියලා අහනවා. අපි බලමු. මේ තියෙන්නේ ඇත්තටම ඔය අවදි පරාවර්තනයේ සිද්ධ වෙන අවස්ථාවනේ. අපි ඒක චුට්ටක් වෙනස් කරලා අර යන්තමින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ වෙන මොහොතෝයි තියෙන්නේ. එතකොට මෙතනින් පස්සේ මෙහෙ වදින ඕනෑම ආලෝක කිරණයක් අනිවාර්යෙන් වෙන්නේ මෙතනදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. නේද? ඒ ආලෝක කිරණ අනිවාර්යෙන් මෙහෙන් එළියට යනවා. ඒක නිසා මේ ප්‍රදේශයේ ඇස තියලා අපි බැලුවොත් එහෙම අපිට අනිවාර්යෙන් ඔය O අල්පෙනෙත්ත පේනවා. හැබැයි මෙතනින් මේ පැත්ත ගැන මොකද කියන්න පුළුවන්? මෙන්න මෙහෙ වදින ආලෝක කිරණ මෙහෙ වැදිලා අය මෙහෙට යන්නේ නැහැ. හේතුව මෙහෙ වදින ආලෝක කිරණ සාමාන්‍ය වර්තනයට භාජනය වෙනවා. ඒක නිසා ඔය BY අතර ඇස තබලා නිරීක්ෂණය කරනකොට අපිට ප්‍රතිබිම්බය පැහැදිලිව පේනවා. හරි එහෙනම් එතන උත්තරය පැහැදිලිව පෙනේ. හේතුව අහනවා. එහෙනම් හේතුව වෙන්න ඕනේ මොකද්ද? O හි සිට පැමිණෙන ආලෝක කිරණ x ට පහළින් මේ x වලට පහළින් ප්‍රදේශයේ මත පතිත වී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වී BY ප්‍රදේශයෙන් ඉවතට ගමන් කරන නිසා O අල්පෙනෙත්ත පැහැදිලිව පෙනේ. එහෙම ලියන්න තියෙන්නේ. රෝම ඉලක්කම් දෙකේ අහන්න එතකොට ඇස CY අතර තබා ඇති විට O අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බය ඔහුට පැහැදිලිව පෙනේද කියලා අහනවා. එහෙනම් මේ ප්‍රදේශය තියලා බලනකොට ඇහැට ඔය O අල්පෙනෙත්තේ ප්‍රතිබිම්බය පේන්නේ නැහැ. එහෙනම් එතන නොපෙනේ කියලා ලියවෙන්න ඕන. හේතුව අහනවා. හේතුව මොකද්ද? මේ O හි සිට පැමිණෙන ආලෝක කිරණ x ට ඉහළින් AB මත පතිත වූ විට සාමාන්‍ය වර්තනයට බඳුන් වී AB පෘෂ්ඨයෙන් ඉවතට ගමන් කරයි. හරි. ඒක තමයි එතකොට හේතුව වෙන්නේ. ඊට පස්සේ D කොටස. YZ රේඛාව ලබා ගැනීම සඳහා ශිෂ්‍යයා අනුගමනය කළ යුතු පරීක්ෂණාත්මක පියවර පැහැදිලි කරන්න කියනවා. මෙන්න මේ YZ රේඛාව. කරන්න තියෙන්නේ මොකද්ද? ඇස B සිට Y දක්වා රැගෙන යන්න. එවිට O අල්පෙනෙත්තෙහි ප්‍රතිබිම්බය පෙනී නොපෙනී යන සීමාවේදී එයත් සමග
ඒක රේඛීය වන පරිදි අල්පෙනෙති දෙකක් සිටුවා ගන්න. ඉන් එක් අල්පෙනෙත්තක් ප්‍රිස්ම පෘෂ්ඨයට ආසන්න වන පරිදිත් අල්පෙනෙති දෙක අතර පරතරය උපරිම වන පරිදිත් පැවතිය යුතුය. හරි. ඒ ටික ලියුණා නම් හරි. ඒතර අර පෙනී නොපෙනී යන සීමාවෙදි තමයි මේ ඕ අල්පෙනෙත්තත් එක්ක අර පේන ඕගේ ප්‍රතිබිම්බයනේ පේන්නේ. ඒකත් එක්ක ඒක රේඛීය වෙන පරිදි. ඒක රේඛීය කියන වචනේ ඕනේ. ඒක රේඛීය වෙන පරිදි අල්පෙනිත් දෙක සිටවන්න ඕනේ. එකක් මේ ප්‍රිස්ම පෘෂ්ඨයට ආසන්න වෙන විදිහට අල්පෙනිත් දෙක අතර පරතරය පුළුවන් තරම් උපරිමයක් වෙන විදිහට. හරි. ඒ අදහස තිබ්බනම් නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න පුළුවන්. හරි. එතකොට කියන්නේ OX රේඛාව ලබා ගැනීම සඳහා ශිෂ්‍යය අනුගමනය කළ යුතු නිර්මාණාත්මක පියවර සඳහන් කරන්න කියලා කියනවා. හරි. එහෙනම් මෙහෙම කරන්න ඕන. O සිට AB රේඛාවට ලම්බකයක් අඳින්න. එම ඡේදනය වන ලක්ෂයට O සිට ඇති දුරට සමාන දුරක් පවතින ලෙස එම රේඛාව මතම I ලක්ෂයක් සලකුණු කරන්න. හරි ඔන්න I ලකුණු කරගත්තා. ඊට පස්සේ P1 සහ P2 යා කරන්න. හරි ඔන්න මේ දෙක යා කරන්න. එය BC ඡේදනය වන ලක්ෂය y ලෙස ගන්න. මේ BC ඡේදනය වන ලක්ෂය y. දැන් I සහ y යා කරන්න. හරි ඔන්න යා කරා. I සහ y. එමගින් AB ඡේදනය වන ලක්ෂය x ලෙස ගන්න. දැන් අන්න OX යා කරන්න. එහෙම කියන්න පුළුවන්. හරි. ඒතකොට සාමාන්‍ය අපි තියරි වල සාකච්ඡා කරන උපක්‍රමයම තමයි. හරි. ඊට පස්සේ F OXY කෝණේ අංශක 80යි කලා 40ක් කියලා දීලා තියෙනවා. අපෙන් අහනවා අවදි කෝණය. හරි. ඉතින් අපි උපකල්පනයකට එනවා. මේ අවස්ථාවේ තියෙන්නේ මේ අවදි කෝණයෙන් සිද්ධ වන පරාවර්තනයක්. එතකොට මේ කෝණය C නම් මේකත් C ම තමයි. එහෙනම් OXY කියන්නේ කොච්චරක්ද? අවදි කෝණය වගේ දෙගුණයක්. එහෙනම් 2C තමයි සමාන වෙන්නේ ඔය අංශක 80යි කලා 40ට. එහෙනම් අන්න එතනින් ගන්න පුළුවන් C සමාන වෙනවා. මේක දෙකෙන් බෙදුවොත් අංශක 40යි අංශක 40යි කලා 20ක් කියලා. හරි ඔන්න අවදි කෝණය. අංශක 40යි කලා 20ක්. ඊට පස්සේ G කොටස කියන්නේ ප්‍රිස්මයේ තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකය. එතකොට මේ ප්‍රිස්මයේ තියලා තියෙන වාතය. එහෙනම් අන්න අපිට ලියන්න පුළුවන් වර්තනාංකය මේ වීදුරු වල වර්තනාංකය සමාන වෙනවා 1 බෙදීම sin C වලට. හරි එහෙනම් n සමානයි මෙතන 1 බෙදීම sin C වෙනුවට දාන්න පුළුවන් මේ අගය. අංශක 40යි කලා 20ක්. හරි එහෙනම් එතනින් එන්නවා මේකේ අගය හොයලා එතෙන්ට දාලා දත්ත මේ ආදේශ කිරීම කරගන්න උත්තරේ 1.545ක් කියලා එනවා. හරි ඔන්න මේ තමයි එතකොට අර Ng වීදුරු වල වර්තනාංකය. හරි. ප්‍රිස්මය ඒ සාදා ඇති ද්‍රව්‍යයේ වර්තනාංකයට වඩා වැඩි වර්තනාංකයක් ඇති මාධ්‍යයක තබා අවදි අවස්ථාව ලබා ගත හැකිද කියලා අහනවා. ඒතර පැහැදිලි කිරීමක් අහනවා. එහෙම පුළුවන්. මේ අවට මාධ්‍යයේ වර්තනාංකයේ වැඩි න. එතකොට මෙතන පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙයිද? එතකොට යන්නේ විරල සිට ගහනට. කවදාවත් විරල වල ඉඳන් ගහන වලට යද්දී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ වගේ අවස්ථාවක් ලබා ගන්න බෑ. හරි එහෙනම් එතන පිළිතුර ලබාගත නොහැක. හේතුව වෙන්න ඕනේ x ඉදි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් එවිට ලබාගත නොහැකි නිසා.